හරි අයිබෝවන් තමයි හැමෝටම සුබ උදෑසනක්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි සතියකට පස්සේ ඔන්න නැවත අපි හමු වුණා. ඇත්තටම ආරම්භයේදී කියන්න ඕන බ්‍රහස්පතින්දා අපි අර පේපර් එහෙම සාකච්ඡා කරන්න අමතර දවසක් කරානේ එක දිගට. මේ ටික එක කරන්න විදියක් නෑ ළමයි. මොකද මේ ඊට කලින් බදාදරෑ 10-11 ළමයිට සෙමින එකක් කරනවා දිගටම. ඒක ඉවර වෙනකොට රෑ 12යි. ඉතින් නිදා ගන්නකොට සෑහෙන්න වෙලාවක් ගිහලා ඉතින් උදේ පාන්දර පොඩ්ඩක් අමාරුයි ක්ලාස් එක කරන්න. ඒකයි මේ එක දිගට කරේ නැත්තේ ඒක. ගොඩක් අය අහුවා මගෙන් ඒක කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒක බලමු ඉස්සරහට ඒ බදාද දවස සඳුදා දවසට ගන්න මම තීරණය කරලා තියෙනවා ඉදිරියේදී. එහෙම වුණොත් ළමයි අපි බ්‍රහස්පතින්දා ක්ලාස් එකක් කරමු. දැනට මේ දවස් ටිකේ විතරක් චුට්ටක් බ්‍රහස්පතින්දා උදේ ක්ලාස් එක නවත්තනවා ළමයි. හරි නේද? ඔයාලටත් 12 වෙනකම් පන්තිද? හරි. ගැටලුවක් නැහැ. අපි මේ ගිය සතියේ ඔයාලත් එක්ක සාකච්ඡා කරා ත්‍රිකෝණයක කෝණ අභ්‍යන්තර කෝණ සම්බන්ධයෙන් ගණනය කිරීම ටිකක් කළා. අභ්‍යාසෙකුත් කරලා ගෙදරදී ගාණක් දෙකක් හදන්න කියලා මොන වැඩ ටිකක් පැවරුවා. මම හිතනවා ඔයගොල්ලෝ ඒවා ඒ ලෙස කරන්න නැති කියලා. ගෙදර වැඩ. ඔව්. අපිට ওই පාඩමේ පුතේ තියෙන්නේ ඊළඟට තව කොටසයි. අද ওই පාඩම අපි ඉවර කරනවා. එතකොට තා පාඩම් 4ක් වගේ මේ වාරයට ඉතුරු වෙනවා. අපි බලමු ඉක්මනින් මේ ටික කරගන්න. බ්‍රහස්පතින්දත් කරා නම් ඇත්තටම ඉවර කරගන්න පුළුවන් අපිට ටක් ගාලා. හරි. අපිට තියෙන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් වන ක්‍රමයක් අද කතා කරන්න. හරි නේද? එහෙනම් පුතේ අපි ලියාගමු මාතෘකාව. ත්‍රිකෝණයක බාහිර කෝණ. ලියාගන්න මාතෘකාව. ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ. ත්‍රිකෝණයක බාහිර කෝණ. අද මේ පන්තියට අලුතින් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවද? දැනගන්න නිකමට ඇහුවේ. කවුරු හරි ඉන්නවද එහෙම? ඔව් සර්. ආරයිට්. මට මැසේජ් එකක් තිබුණු නිසා මං ඇහුවේ. දුල්යනේ. ඔව් සර්. හරි. තව කවුරු හරි ඉන්නවද? මම තව කවුරු හරි දරුවෙක් ඇඩ් කරා ඊයේ පෙරේදා. ඔව් සර්. තව කවුද ඉන්නේ? නිහින්ස සර්. ආරයිට්. ඔයාලට පුතේ පරණ පාඩම් වල අවශ්‍ය ඒවා රෙකෝඩින් තියෙනවා. ඒ අවශ්‍ය ඒවා ඉල්ල ගන්න. ඔයාලට ඒ ටික බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් මේ පාඩමේ මුල් ටිකේ රෙකෝඩින් එක ඇති. ගිය සතියේනේ ආරම්භ කරේ. ඒක ඔයාලට පුළුවන් බලලා ඔන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධයෙන් තියෙන ප්‍රමේය ටික හදා ගන්න අඩුපාඩු ටික. හරි. අපි අද කතා කරන්නේ පුතේ ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් වන ක්‍රමයක් ගැන. අපි බලමු. ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කරොත් තමයි ඔය බාහිර කෝණේ හැදෙන්නේ. ඔන්න මම මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය දික් කරා. ඔන්න ඔය පාදය. ඔන්න ඔය පාදය දික් කරාට පස්සේ මෙන්න මේ එළියේ හැදෙන බාහිර කෝණයක්. අන්න එළියේ හැදෙන කෝණවලට තමයි අපි නම කිව්වේ බාහිර කෝණ කියලා. එහෙනම් මේකට කියන්නේ පුතේ බාහිර කෝණයක් කියලා. බාහිර කෝණ. ඔය වගේ ත්‍රිකෝණයක තියෙන බාහිර කෝණ තුනක්. බාහිර කෝණ තුනක් තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ බාහිර කෝණයක් හැදෙන්න අපිට සාධක වශයෙන් තියෙන්නේ එකක් ත්‍රිකෝණයේ පාදයක් දික් වෙන්නම ඕන. ත්‍රිකෝණයේ එක පාදයක් පුතේ දික් වෙන්නම ඕන. ඒ වගේම
ඒ බාහිර කෝණය හැදෙන්නේ අර දික් කරපු පාදයයි ත්‍රිකෝණයේ තව පාදයකුයි සම්බන්ධ වෙලා. දැන් සමහර තැන්වල ළමයි අපේ දරුවෝ මෙන්න මේ වගේවට රැවටෙනවා. හරි? ඔන්නවම දීලා මෙන්න මේ කෝණය බාහිර කෝණයක්ද කියලා අහනවා. මේක බාහිර කෝණයක්ද ත්‍රිකෝණයි? ඔයාලම කියන්න. මේක බාහිර කෝණයක් වෙයිද? නෑ. මේක පුතේ බාහිර කෝණයක් නෙවෙයි. ඒ මොකද මෙයා ලැබුණේ දික් කරපු පාද දෙකකින් නිසා. එයා බාහිර කෝණයක් නෙවෙයි. හරි. මම මෙහෙම අහන්න. මේක බාහිර කෝණයක්ද? මෙන්න මේක. ඔව්. ඔව් සර්. බාහිර කෝණයක්. මෙයා බාහිර කෝණයක්. හරි නේද? මේක බාහිර කෝණයක්ද කියන්නේ? මෙන්න මෙහෙම තිබුණොත්. ඔව්. ඔව් සර්. හරියට බලලා කියන්නේ මේක බාහිර කෝණයක්ද? නෑ සර්. නෑ ඒක අර දික් කරපු පාදෙම විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකත් බාහිර කෝණයක් නෙවෙයි. එහෙනම් බාහිර කෝණයක් වෙන්න නම් ත්‍රිකෝණයේ දික් කරපු පාදයයි තවත් පාදයකුයි සම්බන්ධ වෙන්නම ඕන. මේකේ බාහිර කෝණයක් හැදෙන්නේ නැහැ. හරි නේද? right. අපි ඔබ චුට්ටක් සටහනක් දාගමු. මේ රූප සටහන හැමෝම ඇඳගන්න. අපි සරලම තැනින් පටන් ගමුකෝ මේක. මේක ඇඳගන්න. හරිද? ඔයාලට බෝඩ් එක පුතේ පැහැදිලිව පේනවද කියන්නකෝ? පේනවනේ නේ? හරිනේ. right. හැමෝම මේක ඇඳලා ඉවර වෙලා පෙළ පොතේ 92 පිටුව පෙළ ගන්න පුතේ. 92 පිටුව. ඉක්මනට අච්චුපත ගන්නකෝ අතට. හරි. හැමෝම 92 පිටුව පෙළ ගන්න. හරි. අකින්ත අපි කිව්ව වැඩේට යන් 92 පිටුව පෙළ ගමු. හැමෝම පෙළගෙන තියෙන 92 පිටුව. මේ 92 පිටුවේ 16 දෙක අභ්‍යාසය පේනවද දන්නේ නැහැ. හරිද? ඒකත් පෙළගෙන තියෙන්නේ. ඔව් සර්. හරි. ඔව් සර්. චුට්ටක් කියන්නේ මයික් ඔන් කරලානේ තියෙන්නේ. 16 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන කොටස් දෙකක් තියෙනවා පුතේ. කොටස් දෙකක් තියෙනවා. මම මෙන්න මේ රූප සටහන විතරයි තාම ඉගෙනුවේ. හැබැයි ඔයාලට තියෙන පොඩි වැඩක් කරන්න. ඔයාලා පුතේ මෙන්න මේකේ පළවෙනි ගානේ
කොටස් දෙකක් තියෙනවා මේ දෙකට පිළිතුරු සපයන්න ඉතා ඉක්මනින් අවශ්‍ය නම් ලස්සනට රූප සටහන් දෙකක් ඇඳ ගන්න මම කැමති ඔයාලා රූප සටහන් දෙක අඳිනවා මෙන්න මේ රූප සටහන් දෙක ටක් ගාලා ඇඳලා මෙන්න මේ දෙක අඳින්න ටක් ගාලා රූප සටහන් දෙක ඇඳලා ටක් ගාලා බාහිර කෝණ ටික තෝරන්න විනාඩියක් දෙකක් දෙන්න සර් සැම්සන්ගේ පොත නෑනේ සර් අකුරු ඇස කොහෙවත්. අකුරු ඇස්සේ මාතරවත් නැතුව තමයි ඔය ළමයි කිව්වේ නේ ගාල්ලෙත් මාතරවත් නේද ගාල්ලෙත් නැහැ. ගාල්ලෙත් නෑ සැම්සන් මහත්තයා හොයාගෙන යන්න වෙන්නේ දැන් පොත හොයන්න ඒ පොත් දැන් අඩුයි පුතේ ඒකයි වෙලා තියෙන්නේ ඇත්තටම මේ මමත් එවලේ 9 වසරේ පොත ගත්තේ නෑ නැත්තම් ඔයාලට ගන්න ඕනේ නෑ මම ඒක දෙනවනේ ඒක අපරාධයක් උනේ මේ මටත් ගන්න බැරි වෙච්ච එක බලමු මට හොයාගන්න පුළුවන් නම් මම හරි ගන්නම් එහෙම වුණොත් ඒකේ ගණන් ටික දෙන්නම් එක්කෙනෙක් අරන් තියෙනවා දෙව්මිනි අරන් තියෙනවා දෙව්මිනි කොහෙද ගත්තේ සැම්සන් හොයාගෙන ගිහින්. ගාල්ලෙන් සර්. ගාල්ලේ කොහෙද ගත්තේ සරසවි එකේ. අන්න ගාල්ලේ සරසවිය එකේ තියෙන්නේ කොටස් දෙකම ගත්තද ඒක කොටසද පළවෙනි කොටස ඉවර වෙලා සර් දෙවෙනි කොටස විතරයි අරන් ඇවිත් තිබ්බේ. එතකොට දෙවෙනි කොටසේද අපි දැන් කරන පාඩම් තියෙන්නේ ඔව් සර්. එහෙනම් ගැටලුවක් නැහැ අන්න බලන්න උත්සාහය තියෙන හොයාගන්න පුළුවන් ළමයි ඒකේ හොඳ ගණන් තියෙනව නේද හදලා බලන්න ඒකේ හොඳ ගණන් ටිකක් තියෙනවා දැන් අපි දෙයක් කිව්වහම හොයාගෙන ගිහිල්ලා ඒක කොහොම හරි try කරලා උත්සාහ කරලා ගන්න ළමයි ඉන්නවා සමහර ළමයි ඉන්නවා මෙහෙ බැරි නම් කොළඹින් හරි ගෙන්න ගන්නවා ඒක අවශ්‍යතාවය හරි ඒ අවශ්‍යතාවය දැඩි නම් කොහෙන් හරි ගෙන්න ගන්නවා අකුරු ඇස්සේ නම් කීයටවත් නෑ ඔය සැම්සන්ගේ පොත සරසවි බුක්ෂොප් තමයි එන්නේ එක්ක මාතර එක්ක ගාල්ලේ නැත්තම් නුගේ කොටට ගියා නම් හරි නුගේ කොට තමයි ලොකුම එක තියෙන්නේ හරි නේද සමහර අය ඉතින් ළඟම පොත් වලින් ගන්න බලන් ඉන්නවා ඉතින් බලන් හිටියොත් 10 වසර සිට යනකොටත් ගන්න හම්බෙන්නේ නැහැ පුතේ හරිනේ ඒක නිසා පොඩ්ඩක් හොයලා බලන්න ඇත්තටම හරි වටනවා අරගෙන ගණන් හදන්න ගත්තොත් අපි ඉතින් මේ අවස්ථාවක් වුණොත් දෙව්මිනිගෙන් චුට්ටක් ඉල්ලගමු නේ හරි දාසේ දෙකාබ්ජාසේ පළවෙනි ගානේ වැඩ ඉවරද හැමෝම කියන්න එමිත් ඉවරද සිතුම්ලි ඉවරයි හරි ඉවරයි පිළිවෙල ළමයි සේරම ඉවරද පුතේ හරි එහෙනම් අපි මේකට පිළිතුරු ටික බලමු හරි එහෙනම් පළවෙනි ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ තියෙන බාහිර කෝණ ටික පුතේ තෝරගන්න ඕන පළවෙනි එකේ A කියන්නේ බාහිර කෝණයක් නෙවෙයි එහෙනම් A ගන්න එපා හරි නේද ඊළඟට B බාහිර කෝණයක් වෙනවද පුතේ B බාහිර කෝණයක් එහෙනම් B ගන්න පුළුවන් එහෙනම් ළමයි B ගන්න ඊළඟට C බලමු C පුළුවන්ද ගන්න පුළුවන් එහෙනම් C එකක් ගමු C එකක් ගමු D එක පුළුවන් E ගන්න බෑ සර්. E බෑ තුනයි තියෙන්නේ CBD තියෙන්නේ CBD ආන්නේ තුන් දෙනා තමයි බාහිර කෝණ විදියට අපිට ගන්න පුළුවන් හරි අපි දෙවැනි එක සනෙත් හිටියද උදේ ඉඳලා පන්තියේ
ඒ කනේ පාඩමේ මුල ඉඳලා හිටියද? නෑ සර්. ඒකනේ ඉතින් වෙලාවට එන්න එපා දෙයියනේ. මම මේ බලන් ඉන්නේ තාම ළමයි ආවේ නෑ ගොඩක් අය. හරි. තිතර ඇහෙනවද සර් කියන එක? දැන් මේ ආරම්භ කරන අවස්ථාවේ ඉඳලා ඉන්න ඕනේ නැත්තම් මුල් ටික නෑනේ ගොඩක් අයට. හරි. අපි දෙවැනි එක බලමු. දෙවැනි එකේ කොහෙද පටන් ගන්නෙ? P බාහිර කෝණයක්ද? P අකුර P බාහිරද? බාහිර කෝණ. P බාහිර. පුතේ එතකොට Q බාහිර කෝණයක් නෙවෙයි. බාහිර කෝණයක් නෙවෙයි. X බාහිර කෝණයක්. X බාහිර කෝණයක් නියමයි. S බාහිර කෝණයක්. බාහිර කෝණයක්. T බාහිර කෝණයක්. T බාහිර කෝණයක්. U බාහිර කෝණයක් නෙවෙයි. බාහිර කෝණයක් නෙවෙයි. එහෙනම් ඔක පිළිගන්න පුළුවන් P පුළුවන් X පුළුවන් S පුළුවන් T පුළුවන්. අන්න බාහිර කෝණ සෙට් එක. හරිනේ? right. අපි ළමයි ඊළඟට මේකේ තියෙන වැදගත්ම කාරණේක තමයි ගොඩ වෙන්න හදන්නේ. ඔන්න බලන්න. හරි. දැන් ඔන්න ඔය ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් පුතේ වැදගත් සංසිද්ධියක් තියෙනවා. ඒක ඔයාලා මීට පෙර ශ්‍රේණිවලදී ඉගෙනගෙන නැහැ. මෙන්න මෙහෙමයි සංසිද්ධිය තියෙන්නේ. ඔන්න මම ත්‍රිකෝණයක් ඇඳලා. මේක මේ පාර දික් කළා. ඔන්න බාහිර කෝණයකුත් හැදිලා තියෙනවා. මම ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. හරිද? මෙන්න මේ කෝණය අංශක 50යි. මේක 50යි. මේ කෝණය පුතේ 70යි. මේක 60යි. හරි. ඔන්නවම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන දීලා තියෙනවා. right. ළමයි මේ තුන් දෙනා එකතු කරොත් කීයක් වෙන්න ඕනේ? අංශක 180යි. බලන්න මේ තුන් දෙනාගේ එකතුව පුතේ 180 30ද? බලන්න එකතු කරලා. 60යි 50යි 110යි. 180යි. හරි වැඩේ හරි. දැන් ඔයාලා මීට පෙර 8 වසරේදී ඉගෙනගත්තු දැනුමෙන් කියන්න මෙන්න මේක කීයක් වෙයිද? අංශක 110යි. කොහොමද ඔයාලා ඒක 110යි? මෙන්න මේ කෝණ දෙක එකතු කරාම සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණ ළමයි. මේ දෙන්න එකතු කරාම පුතේ 180ක් වෙනවා. ඔය දෙන්න එකතු කරාම 180ක් වෙනවා. ඒ 180න් 70ක් මෙතන නම් මෙන්න මේ කෝණය 110ක් වෙනවා. ඒක තමයි කියන්නේ. මොකද මේ දෙන්න එකතු කරාම 180ක් වෙන්න මේක 110ක් වෙනවා. ඔන්න. හැබැයි ඔයාලට පේනවද පුතේ මෙන්න මේ ලැබිලා තියෙන 110 හොඳට දකින්න. මෙන්න මේ 110 ලැබෙනව නේද මෙන්න මේ දෙන්න එකතු කරා 60යි 50යි එකතු කරා 60යි 50යි එකතු කරොත් කීයද 110යි. 10යි. ඒ මාර වැඩේනේ. බලන්න වෙච්ච වැඩේ. මෙන්න මේ බාහිර කෝණය ලැබිලා තියෙනවා මෙන්න මේ දෙන්නගේ එකතුයි. ඒක මේකට විතරක් වෙච්ච විශේෂ දෙයක් නෙවෙයි ළමයි. ගණිතඥයෝ මේව ප්‍රකාශ කරන්නේ යම් කිසි දෙයක් දැකලා නෙවෙයි. ඒ ගැන පරීක්ෂණාත්මකව සොයලානේ. එහෙනම් පුතේ මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මෙහෙම පාදයක් දික් කරලා බාහිර කෝණයක් හැදුනහම අන්නේ බාහිර කෝණේ වටිනාකම ලැබෙනවලු එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවෙන්. මෙන්න මේ දෙකේ එකතුවෙන්. ඔන්න ඕක ඉතා වැදගත් කාරණයක් විදියට අපිට දීලා තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර
සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඔන්න බලන්න ඔබ පුතේ මම මෙහෙම ලියනවා. මෙහෙම. මේක x මේක a මේක b මේක c. පුළුවන් නම් අපේ ළමයි කියන්න මෙන්න මේ x ප්‍රකාශනයක්. x ප්‍රකාශනයක්. නිදාන b සමානයි x. අන්න හරි නියමයි. ඔය x ලාගිය ලැබෙනවා අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවෙන්. එහෙනම් x සමානයි a ධන b ට. අන්න බලන්න. ඉතාම වැදගත් කාරණයක්. ඒක අපි මෙන්න මෙහෙම ඔප්පු කරගත්තා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි පුතේ මෙන්න මේකත් බලලා කියන්න. අපි ඊට තියෙනවනේ බෝඩ් එකේ. හරි. මේ කෝණය p මේක x y z. මට කියන්න p සමාන වෙන්නේ කාටද? සමානයි x දාන z. ලැබෙන්නේ මොන දෙන්න එකතු කරාමේ? x දාන z. මෙන්න මේ දෙකනේ. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. p සමාන වෙනවා පුතේ x ධන z ට. හරි. ඕක තමයි අපිට නවයේ වසරේදී ඉගෙන ගන්න තියෙන වැදගත්ම කාරණය. මේකට අපි කියන ප්‍රමේයයක් කියලා. මේක ප්‍රමේයක් ලබා. මේක ප්‍රමේයයක්. හරි. අපි ලියමු මෙහෙම. ලියන්න ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් මාතෘකාවක්. නැවත ලියා ගන්න. ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් වන ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයය බාහිර කෝණ සම්බන්ධයෙන් වන ප්‍රමේයය. හරි. ඉස්සෙල්ලා පුතේ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න මේ තරුවක් දාපු එක. ඕන්න ඔක ඇඳ ගන්නකො. ඒක විතරක් ඇති. ඒක ඇඳලා මෙන්න මේක ලියන්න යටින්.
හරිද? මේක විතරයි හරි පුතේ. සර්. අනිත් ටික අඳින්න එපා. චුට්ටක් ඉන්න. හරි සර්. හරි. අපි දැන් මෙන්න මේ ඉගෙනගත්තු කාරණය ප්‍රමේයක් විදියට පුතේ ලියන්න ඕන. මොකද්ද මේ ප්‍රමේය? හරි. ලියමු යටින් මෙහෙම. ලියන්න. ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අගය බාහිර කෝණයේ අගය එහි අභ්‍යන්තර බාහිර කෝණයේ අගය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. හරි. ඔන්න පුතේ අපි ඒක ප්‍රමේයක් විදියට ලිව්වා. ඉතාම වටිනා ප්‍රමේයක් අපි ඉගෙනගත්තු ප්‍රමේයන් වලින් ඔයාලට ඉදිරියේදී ඒක සෑහෙන්න උපකාරී වේවි. O level විභාගය දක්වාම මේ ඉගෙනගත්තු ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. right. අද දවසේ ඔබ කියවින්න එතකොට හරියාවි. හරි. පන්ති ඉවර වෙච්ච වෙලාව ඉඳලා රාත්‍රී වෙනකම් අද දවසේ මොක පාඩම් කරගන්න. මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. හරිද මේ කියපු එක මතකද? හරි. එහෙනම් අපි මේක ඇදලා ඉවරයිනේ. අපි පුතේ මෙන්න මේ රූප සටහනයි ඇඳගමු. මේක අඳින්න ඊළඟට මේක අඳින්න. පන්තියට පරක්කු වෙලා ආපු දරුවෝ රෙකෝඩින් එක නරඹලා අඩුපාඩු හදා ගන්න. පේනෝනේ? උදෑසන 7 වෙද්දි තාම සම්බන්ධ වෙනවා. මේ දෙකම අඳි. හරි සර්. හරි.
තා චුට්ටයි මේ පාඩම දැන් අද ඉවර කරගන්න පුළුවන්. ඊළඟ දවසේ පුතේ පටන් ගන්නවා අලුත්ම ඒකකයක්. අපි 18 වෙනි පාඩම පටන් ගන්න උතයක පරිධිය. සූත්‍ර පොඩ්ඩක් තියෙන්න ගන්නවා. උතයක පරිධිය තමයි මම හිතන් ඉන්නේ ඊළඟට පටන් ගන්න. මේ මාසේ ටියුට් එකක් දීලා ඇති උතයක පරිධියෙන්. බලමු ඊට කලින් බ්‍රහස්පතින්දාවක් අපිට කරගන්න පුළුවන් වුණොත් මේ සතියේ බදාද සෙමින එක නෑ එහෙම බ්‍රහස්පතින්ද බලමු. පැයක් එකමාරක් හරිනේ කරගන්න. try එකක් දෙමු බ්‍රහස්පතින්ද උදේ. එහෙම හොඳයි නේ බ්‍රහස්පතින්ද උදේ 6ට විතර පටන් ගත්තාම හරි ළමයි. අපි දැන් මේකෙන් ගණන් හදන්න තමයි තියෙන්නේ. තාම උදේ ඉඳලා කිසිදු ගාණක් හැදුවේ නෑනේ. අපිට තියෙන දැන් ගණන් ටිකක් හදන්න. බලමු. පළවෙනි උදාහරණ ගන්න. මේක x මේක අංශක 42යි. මේක 39යි. අපෙන් අහන පුතේ මෙහෙම දීලා x යගය කීයද කියලා. x යගය. ඊටාම පහසු සරල ගානක්. ඔයාලා කියන්නේ x යගය කීයක් වේවිද? කීයක් වේවිද? අංශක 81. 81යි. අංශක 81යි. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට 42 එකතු කිරීම 39. කීයක් වෙනවද දරුවනේ? 81යි. මම අනන් කීපයක් ඔයාලට උදාහරණ කීපයක් හදලා දෙනවා ඔයාලා බලාගෙන ඉන්නේ. මේ ගාන බලන්න. හරි. ආන පුතේ x වල අගය කීයද කියලා. ඔන්න දැන් ඒක චුට්ටක් වෙනස්. මට උත්තරේ දෙන්න. x අංශක 45යි. අංශක 45යි. 45යි. කීයක් දෙන්න පුළුවන්ද අපිට? අංශක 45යි. 45යි. මෙන්න මේ බාහිර කෝණය සමානයි. මම කැමතියි ඔයගොල්ලෝ සියලු දෙනාම මට මැසේජ් කරනවා නම් මේ උත්තරය නේ. එතකොට මට තේරෙනවා පාඩම ඔයාලට පැහැදිලි කියලා. හැමෝම උත්තරේ එනවා නම් මැසේජ් කරන්න. මේ 135 ලැබෙනවා ළමයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතු වීම. එහෙනම් මේ x සහ මේ 90 එකතු කරොත් 135යි. ඔන්න ලියනවා. 90 එකතු කිරීම x සමානයි 135යි. x ලාගේ හොයන්න 135න් 90ක් අඩු කරන්න. x සමානයි අංශක 45යි. හරි නේද? right. තුන්වෙනි උදාහරණය. හරි. මේක පුතේ x ලාගේ කීයද? අංශක 98. 98. අංශක 98. 98. අංශක 98යි. එච්චර ඉක්මනට කිව්වා. කොහොමද? අංශක 98යි. ඇයිස ප්‍රතිමුඛ කෝණ තියෙනවනේ. ප්‍රතිමුඛ කෝණ තියෙනෝනේ. 98යි. මෙන්න මේ කෝණය 50 නිසා පුතේ මේ පැත්තත් 50යි. ප්‍රතිමුඛ කෝණ වලින්. අර බලන්න. දැන් හරි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය
එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරි නේද? එහෙනම් x ළඟය ලැබෙනවා 98 එකතු කිරීම නෑ 48 එකතු කිරීම 50. එතකොට තමයි උත්තරය 98 එන්නේ. හරි පුතේ. ඔය උදාහරණ තුන ලියා ගන්න. තව ගණන් කීපයක් තියෙනවා හදන්න. ළමයි අංක දාලා තියෙන පිළිවෙලට උදාහරණ තුන ලියා ගන්න. ඔයාලට දෙනවා ගණන් ටිකක් හදාගෙන ඉන්න පුතේ. චුට්ටක් ඉවසන්න. ඉවරද ළමයි ලියලා? ඔව් සර්. හරි. රශ්මිකා ඉවරද? ඉවරයි සර්. ඉක්මන් කරා පුතේ හැමෝම. හරි සර්. හරි ඉවරයි මැසේජ් එකක් දාන්න ඉවර කියලා. හරි. ඉවරයි. හරි. එහෙනම් ළමයි අපි ඔයාලට ගණන් දෙන්න කලින් මේකේ තියෙනවා ඉතින් තව දැනුම ටිකක් හදාගන්න. මම ඒක උදාහරණ කීපයක් ඔයගොල්ලොත් එක හදාගන්න. තව ගානක් බලමු. ඔන්න බලාගන්න. මෙන්න මේ ගාන සාමාන්‍ය හොඳ මට්ටමේ ගානක්. අපි බලමු. මේක x. මේක අංශක 51යි. මේ අංශක 43යි. මේක 28යි. හරි. x යගේ අහනවා.
කොහොමද x ලාගේ හොයාගන්නේ? මට කියන්න පුතේ x ලාගේ හොයාගන්නේ කොහොමද? කවුද දැක්කේ මේකට යන මාර්ගය? ක්‍රම දෙකක් තියෙනවා හදාගන්න. සර් උඩ තියෙන කෝණ එකතුවයි 51 එකතු කරාම x දිහාගේ. ඔන්න එක ක්‍රමයක් කිව්වා. පවින් කියනවා මේ උඩ තියෙන සම්පූර්ණ කෝණ එකක් විදියට ගන්නවලු එක එකතු කරලා. 43යි 28යි එකතු කරලා සම්පූර්ණ කෝණයයි මේ 51යි අරගෙන ලොකු ත්‍රිකෝණය අපි සලකනවලු. ඒකට නිවැරදි ක්‍රමයක්. පොඩි කෝණය ගන්න පුළුවන් තව බාහිර කෝණයක් ගොඩනගාගෙන. මොකක්ද පුතේ? අර මේ 51ට අර කෙලින් තියෙන තව පොඩි බාහිර කෝණයක් ගොඩනගා ගන්න මෙතනගේ හොයන්න පුළුවන්. ඔතනගේ මේකේද? ඒකත් හොඳ ක්‍රමයක්. තව ක්‍රමයක් ඒ. ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. ක්‍රම තුනක් තියෙනවා පුතේ. එකක්වත් තේරුම් නැත්නම් කියලා දෙන්නම්. හරිද? මෙන්න මෙහෙම කරන්න පුළුවන්. කෙනෙක්ට ඕනනම් මෙන්න මේ ඉර හිතින් මකන්න පුළුවන්. බලන්න ෂෝයි යන්නේ. ෂෝයි. දැන් හරි. මෙන්න මේ ටික එකතු කරාම මේ සම්පූර්ණ කෝණය 43යි 28යි එකතු කරගත්තොත් පුතේ ලැබෙනවා 1යි 71යි. මේ කෝණය 71යි මේක 51යි. බාහිර කෝණය x සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙන 71 ධන 51. ඕන. x ලාගේ ලැබෙනවා 1යි 1යි 2යි 7යි 5යි 12යි 122යි අන්නවා. ඔය එක ක්‍රමයක්. තව විදියක් තියෙනවා. දැන් අහුණනේ නවීන කිව්ව තව ක්‍රමයක් සර් මෙහෙමත් පුළුවන්. අපිට පුළුවන් පුතේ මෙන්න මේක හොයලා ඉන්න මේක. ඕනක හොයලා. ඒක හොයන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. එතකොට මෙයාගේ අපි හොයා ගන්නවා. ඒකට අපි ඕනනම් y කියලා දාමු. y වලගේ ලැබෙනවා 43 ධන 51. කීය දෙන්නේ? 84යි. 84යි. ඊළඟට අපිට පුළුවන් x ලාගේ හොයන්න. 94යි සර් 94යි. 89යි සර්. නිදිද කියලා. හරි. x ලාගේ ලැබෙනවා ළමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි. y එකතු කිරීම 28. ඒ කියන්නේ 94 එකතු කිරීම 28. x සමානයි 8 4යි 12න් දෙක එකක් ඉතුරුයි 9 2 11 1යි 12යි. ආන්න එහෙමත් එනව ළමයි. කැමති විදියක්. මේක one shot මේක two shot. කැමති විදියකට ඔයාලා මේ ගානට උත්තරේ ලියා ගන්න. ක්‍රම තුනක් තියෙයි. ඔව් තුන්වෙනි ක්‍රමය කරන්නේ මෙහෙමයි. තුන්වෙනි ක්‍රමය කරන්නේ අපිට පුළුවන් මෙන්න මේ ලොකු ත්‍රිකෝණයේ බලන්න ඉතින් මේ ළමයි මතක තියන් ඉඳලානේ සර් තුන්වෙනි ක්‍රමේ හොඳ දරුවෝ අපේ නේ මේක 51යි මෙන්න මේ සම්පූර්ණ කෝණය 71යි. ඒක 71යි. කෙනෙක්ට ඕන නම් මෙන්න මේක හොයා ගන්න පුළුවන්. 180 න් 51යි 71යි එකතු කරා 122ක් අඩු කරනවා. ඒක ටිකක් දිගයි. එතකොට එනවා ළමයි 8යි 7න් 2ක් 5යි. මේක 51යි. අන්තිම මනසට. ඔව් දැන් පුළුවන් x ලාගේ හොයන්න. 80 50ක් අඩු කරනවා. අන්න 180න් 58ක් අඩු කරනවා. මෙහෙම අල්ල ගන්න තියෙන නහය මේ මෙහෙම අල්ලගත්තා වගේ වැඩක් තමයි මේ කරන්නේ. හරිනේ. ලේසි මේක තමයි මෙන්න මේක. හරි ලේසි. මේ දෙන්නයි මෙයයි එකතු කරාම බාහිර සමානයි. හරිනේ? right. කැමති විදියක්. ඒක කරගන්න ළමයි. රූප සටහන ඇඳගන්න. තුන්වෙනි ක්‍රමය. සර් තුන්වෙනි එක මැකුවානේ. ඒක ඕනේ නෑ අනේ. ඒක දිගයිනේ.
ඕනේ ඒක ඕනේ නැහනේ. හරි. ඕනේ ඕනේ? හා. ඕනේ නැහැ සර්. ඕනේ නැහැ. හරි සර්. හරි සර්. ඉවරයි සර්. හරි සර්. හරි. මේ රූප සටහන අට ගන්න පුතේ. x හොයන්න ඕන y හොයන්න ඕන. හරි. පටන් ගමු. හැදුවද? ඔය y හොයන්න තමයි චුට්ටක් කල්පනාවෙන් කරන්න. ඒත් ඉතින් අමාරුත් නෑ ළමයි. try කරන්න. සර් උඩ මේකේ 54ද 24 සරි මොකද පුතේ? මේකේ මේ අංශකේ 54ද ඔව් 54යි. තනෙත්ගේ පෙනීම හොඳයි. 54යි. හරි. 54 තියෙන්නේ. තා මොනවා හරි තියෙන්නේ මෙතන පුතේ 128 මේක x මේක y. කවුද හෙව්වේ? x හොයන්න ලේසි නේ. දැන් පොඩ්ඩක් ඉන්න කොහොමද? හරි හොයන්න.
හැදුවා 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 සර්. හැදුවා සර්. හැදුවා අනිත් අය මම හැමෝම බලාපොරොත්තු වෙනවා මේකට උත්තරයක් දෙයි කියලා කවුරුත් හදන්න ඕනේ එකතු වෙලා ඇතුව සර් වයිට් එව්ව එක්ස් එව්ව. හරි නියමයි හැදුවා උත්තරේ දාන්නේ සර් ඈ පොඩ්ඩක් ඉන්න හැත්ත හතරයි 54යි. සත්‍ය සත්‍ය කතාව ඇසුවිනි අපි බලමු අපි මේ විනුරගෙන් අහමු උත්තර ටිකක් ඒ උඹ කාලෙකින් විනුරත් එක්ක කතා කරන්න බැරි වුණා විනුර දේශාන x සහ y කීය දෙන්නේ ඒ විනුර x 46යි x 46යි y කීයද 116යි y 116යි බලමු x වල අගය හොයන්න පුතේ මෙහෙමයි මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට එහෙනම් x එකතු කිරීම 54 සමාන වෙනවා 128ට ඔක තමයි ක්‍රමය බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට එහෙනම් x වල අගය ලැබෙනවා 128න් 54ක් අඩු කරගන්න අංශක 74යි. 4යි අංශක 74යි. 74යි. 74 එහෙනම් මෙයා 74යි වයිවලාගේ සුවිශ මිත්‍ර කෝණ ආදේශ කරනවා. හරි y වල අගය කොහොමද ගත්තේ y ඒකාන්තර. මිත්‍ර කෝණ ඒකාන්තර කෝණ. ක්‍රම දෙකක් තියෙනවා මිත්‍ර කෝණ නම් බෑ මේක ගන්න මෙන්න මේ කෝණය පුතේ මේ බලන්න පහසුවෙන්ම ගමු මෙතන තියෙනවා සමාන්තර සරල රේඛා දෙකක් ඔය තියෙන මේ දෙන්න සමාන්තරයි ඔය සමාන්තර රේඛා ආශ්‍රිත මෙන්න මේ හැඩයට හැදුනොත් කෝණයක් ඉසට් අකුර වගේ ඉගෙනගෙන ඇති මීට පෙර ආන්නේම හැදෙන කෝණවලට අපි කියන්නේ ඒකාන්තර කෝණ අන්නේ ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි මේක a නම් මේකත් a එහෙනම් මෙන්න මේ x සමාන වෙනවා මෙන්න මේ කෝණය ළමයි මෙන්න මෙයත් අංශක 74යි yes තේරුණාද ඒකාන්තර කෝණ හරි දැන් එහෙනම් y වලගේ හොයන්න පුළුවන් 180න් ඔය 74 අඩු කරලා දාන්න කීයක් ඒවිද අංශක 106යි. 106යි y වලගේ 106යි මිත්‍ර කෝණ වලින් හොයන්න බැරිද? මිත්‍ර කෝණයක් ගන්න බෑ මේක පුතේ මිත්‍ර කෝණ නෑ මේකේ පුළුවන් සර් x එකයි y එකයි. x එකයි y එකයි පුළුවන් නේ sorry පුළුවන් මෙන්න මෙහෙම තමයි පවින් දැකලා තියෙන්නේ ඕන්න ඔහම ඇත්තේ කොහමද ගත්තේ මේක 74යි මේක පුතේ y alright 74ක් මිත්‍ර කෝණ වල ඓක්‍ය අංශක 180යි මේ දෙන්න එකතු කරාම 180යි හොඳයි ඔයගොල්ලෝ දැකලා තෑරෙන්නේ වනේ හොඳයි මිත්‍ර කෝණ මේ දෙන්නේ මිත්‍රයෝ මිත්‍ර කෝණ සමාන්තර සරල රේඛා දෙකක් ආශ්‍රිතව තියෙන මිත්‍ර කෝණ මේක සමාන්තරයිනේ මේ රේඛාව ඕනෝමනේ යන්නේ ඔය මිත්‍ර කෝණ මෙදී
180න් මේ 74 අඩු කරන්න y එනවා. සර් එතන 128 මේ සරල රේඛාව මත විදි බද්ධ කෝණ අරගෙන 128න් මේ 180න් 128ක් අඩු කරලා අංශක 52 කියලා අරගෙන මේ 52යි 54 එකතු කරලා අංශක 180න් අඩු කරන්න පුළුවන්. හරියට හරි. ඒකත් හරි. ඒක මාත් ගත්තේ. ඔව් ක්‍රම ගොඩාක් තියෙනවා මේකේ. unbelievable නේ. ඕන තරම් ක්‍රම තියෙනවා. Tamanට තියෙන්නේ කැමති ක්‍රමයකට මේකේ ගාන හදන්න. හැබැයි ඉතින් දැනුම තියෙන්න ඕන. නැත්තම් බෑ. නැත්තම් කොච්චර දේවල් තිබුණත් වැඩන්නේ අන්ධයාට මැණික් ගලපෙන්නේ නැහැ වගේ තමයි. කොච්චර දේවල් තිබුණත් වැඩන්නේ දැනුම නැත්තම්. ඒක නිසා හැමෝම දැනුම හදා ගන්න ඕන ගණන් හදන්නට පෙර. හරි? රයිට්. දැන් ඔයාලා මේ ආසාවෙන් හිටිය සර් අපිට දෙන්නකෝ ගානක් සර් පටන් ගත්ත වෙලාවෙ ඉඳලාද ගණන් හදන්නේ. හරි. ඔන්න දෙන්න හදන්නේ. පෙළ පොතේ 16 2 අභ්‍යාසෙ පෙළ ගන්නවා. 16 2. අපේ මේ අද සම්බන්ධ වෙච්ච දරුවෝ දෙන්නටත් පැහැදිලිද පාඩම? ඔව් සර්. හරි. අපි සර්, පුතේ රූප මේ ඔය කියන්න තෙතුම්ලි. රූප අඳින්න ත්‍රිකෝණ ඔව්. අඳින්න ඕනද? රූප සටහන් අඳින්න ඕනද කියලා අහන්නේ. ඕනෙත් නෑනේ. හරි. කැමැත්තක් කරන්න. 16 2 අභ්‍යාසයේ දෙවනි ගාන කරන්න. තුන්වෙනි පුළු ගාන කරන්න ඕනද? දෙවනි ගානේ කොටස් තියෙනවා 8ක්. වැඩ ගොඩක්. කරන්න. ඔව් 8ම කරන්න. වැඩිනේ. නඳින්න ඕනද? සර් රූප අඳින්න. රූප ඇන්දොත් ලස්සනයි ඕනේ. වැඩේ. මං කැමති රූප අඳිනවා නම්. ඔව්. මොකද මේකේ දත්ත ලකුණු කරන්න තියෙනවනේ. ඔයාලා නැත්තම් මේ අච්චු පොත කනවනේ. හරි. මං වැඩේ ලස්සනයි රූප සටහන් ඇන්දොත් ගණන් 8ක් එතකොට ලස්සනට කරලානේ අපි නේද? හරි. කැමැත්ත. දුවනේ මොකද සිතුම්ලේ? පහක්ම හැදුවනේ. ඉතින් දැන් රූප අඳින්න බෑනේ. හරි කැමැත්තක් දෙයියනේ කැමැත්තක්. අඳින්නා සර්. මගේ කැමැත්ත. අඳින්න ප්‍රතිභා නිලවීර කෝ ප්‍රතිභා සම්මානි යාළුවා ඒ ප්‍රතිභා කෝ යාළුවා සම්මානි දැක්කේ නෑනේ අද ක්ලාස් ඉවර වෙන්නේ 8:30ට හරි
ඔයාලට මොනවා හරි නොතේරෙන තැනක් තියෙනම් අහන්න ළමයි. අහලා අඩුපාඩු හදාගෙන යන්න. පොඩ්ඩක් පුතේ මේ ජුනි මාසේ කාඩ් එක නැත්නම් අංකය තාම නැති අය අරගන්න. මේ ගොඩක් අයට අංක දීලා තියෙනවා. ළමයි 50 ගානකටම මම දැන් අංක නිකුත් කරලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අංකේ තියන අය ඇතුළත් කරන්නේ නැහනේ. මේ මන් දීපු අංකේ වැඩක් නැහැ ඒකේ. නේ. ඉතින් මේක මේ අංකේ ඇතුළත් කරලා එනවනම් හරි වටිනවා ඔයගොල්ලෝ නේ. ඒක නිසා මේ ගිය මාසේ අංකේ හැමෝම ඇතුළත් කරගන්න මම ඕනනම් මේ අංක නැති අයට කියන්නම්. රීනේම් කරන්න බෑ. ඒක පුදුම ප්‍රශ්නයක්. තව කීප දෙනෙක් ඉන්නවා මේ අංක තියෙන්න ඕන අය. එයාලා ගිය මාසේ අංකේ ඇතුළත් කළා පන්තියට සම්බන්ධ වෙන්න. මම දැනට අංක 50 ගානක් නිකුත් කරලා තියෙනවා නාට ළමයි ඇතුළත් කරලා නැහැ. රීනේම් කරන්න බැරි මම මේක අයින් කරානේ. දැන් පුළුවන් ඇතිනේ. හරි. දැන් අංකේ තියෙන අය රීනේම් කරගන්නකෝ. මම මෙහෙම બ્લોක් කරලා තියෙන එකයි. හරි. දැන් පුළුවන් වෙයි. සියලු දෙනාටම අංකයක් දීලා ඇති. ඒ අංකය රීනේම් කරගන්න පුළුවන් දැන්. හැමෝම අංකේ මුලට දාන්න ළමයි. අන්න හරි. දැන් ලස්සනයි පන්තිය. නියමයි. අංකය මුලට ඇතුළත් කරන්න. පිටිපස්සෙන් එල්ලන්න එපා. ඔය සමහර ළමයි පිටිපස්සෙන් අංක එල්ලලා. ප්‍රතිපගේ අංකය ඕනද? ප්‍රතිපගේ අංකය 17. රීනේම් නෑනේ. ෂෙනාලි අංක රීනේම් කරගන්න. සනිත් ප්‍රියකගේ අංකය 47. මේ ළමයි මගෙන් අහන්නේ අංකේ තව සැරයක්. මම අංකේ දීලා තියෙනවා. ඔය රවින්දුගේ අංකේ ඉස්සරහට දාගන්න. පිටිපස්සෙන් එල්ලගෙන ඉන්න. හරි. මිනුලගේ අංකෙත් මගෙන් අහනවා. මේ අම්මේ මේ ළමයි. මිනුලගේ අංකේ මට හොයා ගන්න බෑ. මිනුලගේ 21 අංකේ. ලකිති. ඔයාලට මම WhatsApp කරලා නැත්තේ පුතේ ඒක බලන්න චුට්ටක්. මට මේකේ හොයන්න අමාරුයි. මම මේකේ මේ මගේ අතින් වැරදීමක් වෙලා එක දරුවෙක්ට මේ මාසේ පන්ති පීස් ගෙවලා තිබුණේ අංකයක් දීලා තිබුණා. චුට්ටක් ඒ දරුවා මේක නිවැරදි කරගන්න මම අංකයක් වැඩිපුර දීලා තිබුණ එක්කෙනෙක්ට. මට මතක නැහැ කවුද කියලා. මේ ඔයාලා මම කතා කරාට ඔයාලා ගණන් ටික හදලා තියෙන්න ඕන.
සර් දෙවෙනි ගාන විතරයි. දෙවනි ගානේ කොටස් තියෙන පුතේ 8ක්. 8ම හදන්න ඕන. හැදුව සර් අනිත් ගණන් හදන්න. 8ම හැදුවා නම් ගැටලුවක් නැහැ. චලනි අංක 1 ගණන් ටික හදලාද? අනිත් පොඩ්ඩක් ඉන්නකොට ආ ගණන් 3 තියෙනවා. හරි හරි. හදලා ඉවරයි සර්. හරි. සර්. විමුක්ත අංකයක් තියද? විමුක්තිගේ අංකේ නෑනේ. විමුක්තිගේ අංකේ තියෙනම් ඇතුළත් කරගන්න. තිමාශිගේ අංකේ ඇතුළත් වෙලා නැහැ. මම ඔය අංකේ නැති අය ගැන කියන්නේ. ෂෙනාගේ අංක 51 ඇතුළත් කරගන්න. ශෂිනි රන්දනාට අංකයක් නැහැල්ලුනේ. බලමු. ලකිතිගේ අංකේ 27. හරි. දැන් අපි කතා කර ඉන්න අතරේ ඕගොල්ලෝ වැඩේ කරලා ඉවර කියලා මම විශ්වාස නෑ කරනවා. සර් රූප ඇඳලා කරන්න ගියාම වෙලාව යන පොඩ්ඩක් ඉන්නකොට. හරි. බලන්න දැන් පවින්නේ අපිටම කියනෝනේ සර් රූප අදින්න ඕන වෙලාව යනවා. කමක් නැහැ. තා විනාඩි දෙකක් දෙන්න. අයියෝ. හරි සර්. හරි. ඔන්න එහෙනම් දැන් කාල වේලාව ප්‍රමාණවත්. ඔයාලට බැරි වෙච්ච ගණන් තියෙන්න පුළුවන් පුතේ. ගැටලුවක් නැහැ. අපි බලමු ඉතින්නේ. අඩුපාඩු හදා ගන්න ඕන. මේ පාඩමෙන් ටියුට් එකක් නිකුත් කරලා ඇති. ඒ ටියුට් එකේ ගණන් ටික හැමෝම හදන්න ඕන. ඒ ටියුට් එක කරාම ඔයාලට ප්‍රමාණවත් දැනුමක් ලැබෙයි. හම්බුන්නේ නැහනේ. කාටද ටියුට් එක හම්බුන්නේ නැත්තේ? මට සර් මටත් හම්බුන්නේ මටත් නෑ. මට හැමදාම සස්මිකාට හම්බුන්නේ නැද්ද? හම්බුණා සර්. එහෙනම් තව කාටේ? අමන්දත් සත්සරණි. ආමන්දට මම WhatsApp කරන්න. තව කවුද ඉන්නේ? මටත් නෑ. සිතුම්ලි කාඩ් එක ගද්දී ටියුට් එක හම්බුන්නේ නැද්ද? නෑනේ සර් මටත් නෑ. ඈ සර් මටත් නෑ. හරි. සේරටම මම ටියුට් එක WhatsApp කරන්නම් පන්ති ඉවර වෙලා. එතකොට හරිනේ group එකට දාන්නම් බලලා ලියාගන්න. එහෙම කරමු. මටත් නෑ අරයටත් නෑ එහෙම කියන්න එපා. දෙවෙනි ප්‍රශ්නය පළවෙනි එක 70යි 53යි එකතු කරාම පුතේ 123යි. පළවෙනි එකට උත්තරය. x සමාන අංශ 123. 123යි. ලියාගන්න. දෙවෙනි එකේ a වලට එනවා a සමාන අංශ 3යි. අංශක 63යි. නෑ. හරියට දාගන්න. හරියට දාගන්න. x සමානයි අංශක සමාන 27. අංශ 123. ඔය සමාන එකට සාමාන්‍ය තුන්වෙනි එකට කිව්වෙත් නෑ. එම් සමාන 130. හරි. 140. තුන්වෙනි එකට
90යි 50යි එකතු කරාම 140යි. 140යි. m වලගේ 140යි. ඒට 45යි. 45යි. පොඩ්ඩක් m 140යි ළමයිට මේව සටහන් කරගන්න බැරි වෙනවලු අපි මේ කියාගෙන යද්දී. ඊළඟට මේ a වලගේ හොයලා ඉන්න ඕන හතරවෙනි එකේ. 45යි. හතරවෙනි එකේ a වලගේ හොයන්න බද්ධ කෝණ වලින් පුළුවන්. 45යි. 135. කීයද? 45යි. 45යි. ඊළඟට ඒක මාර්ගයෙන් x වලගේ හොයන්න පුළුවන්. 105යි. 105යි. මේ 45යි එකතු සමාන කරගන්න. අංශක 105යි. 105යි. හරි පුතේ. next සර් දෙවෙනි ගානට ආයි කියන්නකෝ. කීවෙනි එකටද? දෙවෙනි එක සර්. දෙවෙනි එකේ උත්තරෙත් මම ලියන්න. මේක 3. මෙන්න දෙවෙනි එක. දෙවෙනි එකේ 3යි. කීයද? 3යි. x 63යි. පළවෙනි එකේ 123යි. පළවෙනි එක 123යි. පළවෙනි පළවෙනි එකේ තියෙන්නේ හරි. පස්වෙනි ඔන්න සේරටම උත්තර ලිව්වා. මේක 5. මෙන්න 6 වෙනි එක. x සමාන අංශක 20. චුට්ටක් සමානාංශක 26යි. මේක 5. නෙවෙයිනේ. සමානාංශක සමාන 26යි. අංශක 20. මේ කොහොමද පුතේ හොයාගන්නේ x වල අගය? හැමෝටම තේරෙනවද ඒකාන්තර දන්නේ? කෝණ තියෙනවා. කොහොමද පිළිබඳ කෝණ ඒකාන්තර කෝණ තියෙනවා. 180 නේද? 78 52ක් අඩු කරනවා. හරි බලමුකෝ. මෙන්න මේක පුතේ 52යි. මේක ඒකාන්ත මේක 52ක් වෙනවා. අන්න එහෙමයි යන්නේ. මේක 52යි. හරි. මෙන්න මේක 78යි. මේක අංශක 1 පිළිබඳ 180යි. 78 52ක් අඩු කරනවා. දැන් ඇත්තටම මෙන්න මේ ටික ඕනේ නැහැ. 180 කරකෝ. අන්න හරි. මේ තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක සමානයි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට. x ළඟය හොයන්න 78න් 52ක් අඩු කරා. 52ක් අඩු කරනවා. 26යි. 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 x 26යි. හරි. 6 වෙනි ප්‍රශ්නය. ඉස්සෙල්ලම හොයන්න b වලගේ. 125යි. b 125යි. බලමු. ඒක හදාන්නේ මෙහෙමයි. නොතේරෙන ලොකු කෝණයක් වගේ ගත්තේ. මේක 90යි. සම්පූර්ණ කෝණය 90යි මේක 35යි. මේක b. දෙකට බෙදලා තියෙනවා ත්‍රිකෝණය. දෙකට බෙදපු එක මං ඇද්දේ නැහැ. ඕඩ් නැහැ b හොයන්න. ඒක ඕඩ් නැහැ. එල්ල අරකට ගන්න. ආන්න හරි. b සමානයි 90 ධන 35. කීයක දෙන්නේ? හරි. අංශක 125යි. දැන් ඔන්න අර දෙකට බෙදපු එක ඇඳගමු. ඒක ලම්බයක් ගහලා තියෙන මෙහෙම. ඔන්න ඔන්න. ඒක ගහලා අපෙන් අහනවා ඒවලා කියලා. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට. එහෙනම් a ධන 90 සමානයි ඒ සමාන අංශක 35යි. ඒ සමාන 125න් 90ක් අඩු කරා. 35. මේක 35යි ළමයි. 35යි 90යි මේක 35යි. නොතේරිච්ච දරුවෙක් ඉන්නව නම් පුතේ ඉක්මනින් කියන්න. හරි. ඔන්න මේ වෙනකොට 6කට උත්තර දීලා තියෙන්නේ. 7 වෙනි එක ඉස්සෙල්ලා m වල අගය හොයන්න. m කීයක් වේවිද? 48ද? අංශක 48යි. m 48යි. 128න් 80ක් අඩු කරාම හරි. 7 වෙනි එක. 128න් අඩු කරන්ට 80ක්. 48. හරි. ඊළඟට මේ n වල අගය හොයාගන්න n කීයක් වේවිද ළමයි? n සමාන අංශක 35යි. එන්න. හරියට බලලා කියන්න ඕනේ. n කීයක් වේවිද? ඔය 45න් ප්‍රතිමුඛ කෝණ ගන්න පුළුවන් නේ.
මම ඔයාලට අද කෝණ පාඩම පොවනෝනේ. කෝණ පොවන. හරි බලමුකෝ පොවලා හරි කවන්නේ නැහැ නේ. මේක 45යි. ප්‍රතිමුඛ කෝණ වලින් මේකත් 45යි. 80 මේක n බලන්න සර් මේක පැහැදිලි සර් 180 සරල රේඛාවේ 180 80 හැබැයි 100 එන්න ඕන. මේ බලන්න ඕන බලන්න 145 සමාන 45. ආවන්න ඔච්චරයි දකින්න ඕන. right ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ 45. දැකද? ඔව් සර්. එහෙනම් n වලගේ ලැබෙනවා n එකතු කිරීම 45 සමානයි 80යි. n වලගේ 80ෙන් 45ක් අඩු කරාම හරි. කී ළමයි? 35. ලේසිම විදිය හැදුවේ. n වලට 35ක් එනවා. හරි. ඔන්න වැඩි. ඒකේ m එකක් තියෙනවා. හරි. හරිනේ. සේරම හෙව්වා. හරි. මේ m කලින් මෙහෙව්වනේ. දෙකම හෙව්වා. කායික ගානයි තියෙන්නේ. ඔන්න බලන්න. සෑහෙන්න y සමාන අංශක 60. හදලා තියෙන අයි කොහෙදවත් වරදින්න බෑ හොඳේ. අභ්‍යාසයක්ම කරවලා තියෙනවා. හරි අම්මෝ. අපි අවසාන ගානට යමු. මට කියන්න පුතේ ඒකේ ඔයාලට y වලට කීයක් ආවයි? අංශක 60. 60යි. අනිත් අයගේ කීයක්? 60යි. සර් x වලට ගන්න ඕනනේ. 60යි. 8 වෙනි ගානට උත්තරේ කියන්න. කොහොම බෑනේ ඉතින් hina වෙවි. y සමාන අංශක 60. උත්තරේ 60යි. මේක 50යිනේ. මේක 90යිනේ. 90යි 50යි උත්තරාම කීයේ පුතේ? 140. එහෙනම් මෙන්න මේක දාගමු 140යි කියලා බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයෙහි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතු කරන්නේ. මේක 80යිනේ. මේක y නේ. දැන් හරි. x නේ. සිම්පල් නේ. හරි. දැන් ළමයි මේ යට කෑල්ල මකමු. හරි සරලයිනේ. අර බලන්න. කොච්චර ලේසිද? y එකතු කිරීම 80 සමාන වෙනවා බාහිර කෝණ 140ට y සමානයි 140න් 80ක් ගන්න. නැටයි ඔන්න. එහෙමයි ළමයි. ඒක ක්ලෝස් උනේ එහෙමයි. සර් නැත්තම් මේ එහෙම තියෙද්දි 90යි 40යි 50යි එකතු කරලා අංශක 140යි 180න් 140ක් අඩු කරාම එතන අංශක 40යි ඊට පස්සේ ප්‍රතිමුඛ අරගෙන එතන අංශක 40යි එතකොට 120 මේ මල්ලන්න තියෙන 9 මේ හරි කවන්නේ දෙකින් හරි අල්ල x සමානයි x ගන්න අංශක 140 හරි මට තේරෙනවා නවීන කියන එක 90යි 50 එකතු කරාම 140යි ඒක නිසා අරක 40යි ඒකෙන් ප්‍රතිමුඛ කෝණ වලින් අරක 40යි 180න් 80යි 40 අඩු කරන්න එතකොට උත්තර එනවා හම්බෝ කියලා තමයි කියන්නේ හරි අපි ඒකේ තියෙන ප්‍රතිමුඛ කෝණත් එක්ක මම ඉගැන්නුව ක්‍රමය ඒක තුල නෑ නමුත් ඒක හරි නේද ඔන්න ළමයි බාහිර කෝණ සම්බන්ධයෙන් හොඳ අදහසක් දීලා තියෙනවා දැන් කියන්න මේ උගන්වපු ටික හැමෝටම පැහැදිලිද ඔව්. පැහැදිලි සර් තේරුණා. ඔව් සර්. හරි මට ඉතින් මේ පාඩම ඉවර කරන්න හිතෙන්නේ නෑ ළමයි අනේ එක්ක තව ගාණක් හදමු නේ මේ ළඟාන ඔයගොල්ලෝ කැමතිනේ ගණන් හදන්න තුන. හරි වෙන ගානක් කරමු සර්. හදමු ඒක හොඳ. තුන්වෙනි ගානද ඔව්. ගාන ලේසි සර්. ලේසිය සර් ඔය 8 වෙනි එකේ කීයද? ඒක හදන්න. 8 වෙනි එක 60යි x වලට සර්. තුන ලේසි x වලට 140යි මේ පැත්තට 140යි මේ පැත්තට 140යි
මේක පුතේ මම දැක්කේ නෑනේ. ඔය x එකක් අහනෝනේ. I am very sorry. මේක අපි මෙහෙම ගමු. මේක 140යි. සර් මම දැක්කේ මේ මං ගත්තේ 360න් 80ක් අඩු කරලා 282කට බෙදලා. කවන්නේ. මෙන්න මේකයි බාහිර කෝණය 140යි. ඒක ලැබෙනවා මේ දෙන්නගේ එකතුවෙන්. එක 140යි x වලගේ. x 140යි y 60යි. ඒකත් පුතේ ගන්න වෙන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණෙහි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුවට සමානයි කියන ප්‍රමේය. හරි. එහෙනම් ළමයි දැන් අභ්‍යාසයේ අලු පාඩම් පටන් ගමු. තුන්වෙනි ගානක් කරමුනේ. කළා දාන්න. එතකොට ඉතින් අභ්‍යාසය ඉවරයිනේ. පාඩමත් ඉවරයිනේ නේ. හරි. පටන් ගමු. ඔයාලා හදන්න කරලා ඉවරයි. තුන්වෙනි ගාන. ඒ ගානේ තුන්වෙනි ගාන. කරා සර්. අනිත්කින් ඉතින් අපේ අනිත් ළමයි කරන්නකම් ඕගොල්ලෝනේ පුදුම කලබලයක් තියෙන මේගොල්ලොන්ට. කාගේද අංකයක් ලැබිලා නැහැ උද්දිත්තරාගේනේ. මට පුතේ මේ ඔයාගේ අංකෙ දෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්නේ නැත්තේ දැන් ඔයාලා පන්ති පීස් කියනකොට පොඩ්ඩක් මාසේ අන්තිම වගේ වුණාම මම අංක ටික දීලා ඉවරයිනේ. ඒකයි ගැටලුව වෙන්නේ නැත්තේ. මට මේ නාම ලේඛනේ ලැබුණේ නැහැ. හරි. මම පොඩ්ඩක් බලලා අංකේ දෙන්නම් ඈ. හරි නේද? තව එහෙම මේ පන්ති ගාස්තු ගෙවලා අංකේ හම්බෙච්ච නැති අය ඉන්නවද? ඉක්මනින් මාව දැනුවත් කරා. නෑ සර්. ගැටලු තියෙන අය. දැන් එක්කෙනෙක්ගේ හරි ඒක මම බලන්නම්. හරි සර්. හරි සර් ඉවරයි. ඉවරයි. අදමු සර්. හදමු අනිවාර්යයෙන්. බෝඩ් එකේ හදමු මං ගන්න. මං තා චූටි වෙලාවක් දෙන්නම්. හදා සියලු දෙනාම අවසන් කරා. ඉවරයි හරි සර් ඔක්කොම. ඔයාලට මේ
මේන සතියේ බ්‍රහස්පතින්දා උදේ මම පන්ති අනිවාර්යෙන් කරනවා ළමයි. මට මේ සතියේ බදාදා සෙමින එක නැහැ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ බදාදා බ්‍රහස්පතින්දා උදේ මම කරන ප්‍රත්‍යක්ෂ වලත් එකක් දෙකක් ඉතුරු නානේ ළමයි. ප්‍රත්‍යක්ෂ දෙකක් විතර ඉතුරුයි නේද තව? චුට්ටක් කියන්න. මම අර ප්‍රත්‍යක්ෂ නැවත කරන්න ගත්තනේ ඔයාලත් එක්ක. ප්‍රත්‍යක්ෂ කීයක් කරාද? එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම කරාද ප්‍රත්‍යක්ෂය? ಗುಣ කිරීම බෙදීම ඉතුරුයි නේ? ඔව් සර්. කතා කරන්නෙත් නෑ හොරු වගේ ඉන්නවා. හරි. අද මොකද කරන්නේ? හරි. ඔන්න ඔහම තොරතුරු ටිකක් දීලා තියෙනවා ළමයි. අපි දැන් හිමින්තරේ බලමු කලබල වෙන්න එපා. ඇත්තටම ඕගොල්ලෝ විභාගෙට වුණත් පේපර් එක පැය දෙකමාරක් දෙනවනේ 9 වසරේදී ලියන්න. ඒක ඉතා හිමින් හරියට කියවලා බලන්න. ඔයාලා හොඳට කියවලා බලලා එක සැරේට හදනකොට කාල වේලාව ඇති. වරද්ද නැවත නැවත හදන්න කියොත් තමයි වෙලාව මදි වෙන්නේ. ඔය හැම විභාගයකටම ළමයිට කාලය මදි වෙන්නේ. දඩි පිටි ගාලා කියවලා කළා පස්සේ වැරදිලා. නැවත කරනකොට කාලය අපරාධයි. ඒක නිසා ළමයි මේ ගානක් හදනකොට කලබල නැතුව හිමින් සැරේ කියවලා එක සැරේට උත්තරේ දෙන්න. ඒක තමයි වටිනම දේ. ඕක වේගෙන් කරයි කියලාවත් නැත්තම් හිමින්ම කරයි කියලාවත් ඇති ඵලදායීතාවයක් නැහැ. ඒක නිසා හැමෝම සාමාන්‍ය මට්ටමට කරගෙන යන්න හිමින් සැරේ ගාන කියවලා පිළිවෙලට හදාගෙන යන්න. එතකොට පුතේ කාලය අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි නේද? කිසි කෙනෙක් මේ දඩි පිටි ගාන කලබලයට විභාග වලට උත්තර ලියන්න එපා. ගොඩක් අයට තියෙන ගැටලුවක් ඕක. අවශ්‍ය මට්ටමට අවශ්‍ය කාලය කළමනාකරණය කළා වැඩේ කරන්න එතකොට හරි. දැන් මේ ගාන උනත් ඔයාලා කියවනකොට පැහැදිලිව කියවන්න. හරි. ඔන්න අපි බලමු. ABC ත්‍රිකෝණයේ BC පාදය මත P හා Q ලක්ෂ පිහිටා ඇත්තේ BAP සමානයි. BAP බලන්න BAP මෙන්න මේ කෝණය පුතේ. BAP සමානයි CAQ. CAQ මෙන්න මේ දෙන්න සමානයිලු. මෙන්න මේ දෙන්න. මට විනාඩියක් දෙන්න පුතේ. මේ දැන් පුතේ බලමු. CAQ මෙන්න මේක සමානයිද? මෙන්න මේ දෙන්න සමාන නම් මම මේ දෙන්නට දාන ඕනේ x කියලා අකුරු දෙකක්. හරිද?
BA පාදය S දක්වා දික් කර ඇත. පළවෙනි ප්‍රශ්නය. BAP කෝණයේ අගය. BAP. අංශක කාම 30යි. ලේසි ළමයි. මෙන්න මේකේ අගය. අංශක 30යි. ඒක හරියට මේ වගේ. මොන බලන්න. ඕනමයි ඉතින් මේක 80යි. මේක 50යි. 50 ඔය වගේ තමයි මේ තියෙන්නේ. මේක අහන්නේ. BAP. මෙන්න මේ x වලගේ අහන්නේ BAP. කීය දෙන්නේ? 80යි මේ 50 අඩු කරා නම් හරි. මොකද 80 ලැබෙන්නේ මේ දෙන්න එකතු කරාම. කීය දෙන්නේ? 30යි. එහෙනම් පුතේ මේක 30යි. මොන බල ලකුණු කරගත්තා. ඒක 30 නිසා මේකත් 30යි. මොකද මේ දෙක සමානයි. තියෙන්නේ මොකක්ද? AQB. හරි. ඊළඟ ප්‍රශ්නය. AQB. AQP. අංශක 70. QP. 70. මෙන්න මේක ළමයි. මෙන්න මෙයා. අර බලන්න. ඕන් මං මේක අංශක අඳිනවා. 70යි. මෙන්න මෙහෙමයි තියෙන්නේ. 40 එකතු කරලා 180න් අඩු කරනවා. එච්චර එපා පුතේ. මෙන්න මේක 30යි. මේක 40යි. නවීන යන්නේම දිග පාරෙමයි නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමානයි. එහෙනම් ඔය කියන විදිහට මේ කෝණය APQ AQP 30 ධන 40 70. අතුර 150. ඊළඟට SAQ අංශක 30. 50යි. SAQ මෙන්න මේක අහන්නේ ළමයි. SAQ ඒක හොයන්න මෙන්න මේ කෝණ වෙනවා ළමයි. ක්‍රම ගොඩාක් තියෙන මේක හොයන්න. ඔයාලා කැමති ක්‍රමයකින් හදන්න ඕනනම් පුළුවනි මේ ත්‍රිකෝණයට බාහිර කෝණ විදියට නම් මෙයා හදන්නත් පුළුවන්. නැත්නම් මේ කෝණේ 30 නිසා මෙන්න මේක හොයාගෙන හදන්නත් පුළුවන්. මොකද්ද ලේසි විදිය? අපි මේක හොයාගමුද? මෙන්න මේක කීයේ? මේ බලන්න ඔන්න සර් මකනවා ඈ. ක්‍රම ගොඩක් තියෙනවා මේක. 30 එකතු කරලා අංශක මම මෙන්න 180. මේක මකනවා. බලන්න පුතේ බලන්න. ඔයාලා මකන්න එපා. මේවා හිතින් මකන්න ඕනේ. ඕන්. right. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් මේක කියන්නේ අංශක 90යි. 50 ධන 40. කීයේ පුතේ? අංශක 90. එහෙනම් මේක 90යි. අපෙන් අහන්නේ ඕක නෙවෙයි. මෙන්න මේ කෑල්ලත් එක්ක. SAQ අපි දන්නවා මේ කෑල්ල 30යි. හොයාගත්තනේ දෙයියනේ. 90යි 30යි එකතු වුණාම ඔන්න ඔය කියන 120යි. මේක මේකන 90 එකතු කිරීම 120යි. හරි නේද? right. ඔන්න ඔහම තමයි ළමයි පිළිතුරු ලැබෙන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි පැහැදිලි. පැහැදිලි සර්. හරි. ඕකේ දරුවනේ අභ්‍යාස එක ගාන ඉතුරුනේ 4 වෙනි ගාන විතරයි. ඒක ඔයාලා ගෙදරදී හදන්න ඕන. 4 වෙනි ගාන. දැන් අභ්‍යාසයක්ම කරානේ. පැහැදිලි කරා අභ්‍යාසයක්. හරි. මේ ඊළඟට මම පටන් ගන්න ඉන්නේ කොහොමද සූත්‍ර නෙවෙයි. සූත්‍ර අපි චුට්ටක් තියනවා. බුතයක පරිධිය පාඩම තමයි අපිට මේ අත්‍යවශ්‍යම පාඩමක් විදියට තියෙන්නේ. හරි නේද? right. එහෙනම් ළමයි මම අදට පන්ති ඔතනින් අවසන් කරනවා. බ්‍රහස්පතින්දට අපි මේ සතියේ මේන සතියේ බ්‍රහස්පතින්දා අමතර දවසක් දානවා. බුතයක පරිධිය පටන් ගන්නවා. ප්‍රත්‍යක්ෂ ටික කරලා දෙන්න. හැබැයි මම අලුත් ඒකකයකට යනවා. ඒක නිසා හැමෝම පන්තියට එන්න ඕන. උදේ අපි 6:00ට 6ට විතර බ්‍රහස්පතින්ද පටන් ගමු. මේ ඒක නිසා හැමෝම නැවි අරින්න එපා. හැමෝම එන්න ඕන. දැන් බ්‍රහස්පතින්ද උදේ මම දැකපු දෙයක් තමයි
ළමයිගේ පැමිණීම චුට්ටක් අඩු වෙනවා. දැන් අදත් ළමයි ටිකක් අඩුයි. ඒ වුණාට ඔයාලා සියලු දෙනා සම්බන්ධ වෙන්න අපි අලුත් ඒකකයක් පටන් ගමු. හරි නේද? දැන් අලුත් ඒකකයක් පටන් ගන්න කාල වේලාවත් මදි නිසා මම පන්ති ඉවර කරනවා. විමුත් මට මැසේජ් එකක් දාන්නකෝ. අයිබෝන් සර්. විමුත් මට පන්තියේ මේ දැන් මට WhatsApp මැසේජ් එකක් දාන්න මම විස්තර ටික වට. හරි නේද? හරි. අපේ අයිබෝන් සර්. හරි චුට්ටක් ඉන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ දෙන්න ඉන්නවද? අයිබෝන් සර්. මම දන්නේ එයාලා දුල්ලිය කොහෙන්ද සම්බන්ධ උනේ පන්තියට? මොකද්ද සර්? ඔයා පුතේ මේ කොහෙන්ද පන්තියට සම්බන්ධ උනේ? ඉමදුවද අපදැස්සද? මං සර් අලුත්ගම. අලුත්ගම සෑහෙන්න දුරකින් දන්නේ. අනිත් දරුවා තව එක්කෙනෙක් හිටියා. ගිහිල්ලාද? හරි. එහෙනම් පුතේ අපි පන්තිය උතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. ආයුබෝවන්. ආයිබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.